සූදානම් වීමේ මාර්ගයක ඇවිද යමින් නව දේවන්දනා වර්ෂයක් තුල සමිදානන් වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් වන දේව ජනතාවක් විදිහට නිවසේ සිට අපිත් එක්ක එකතු වන ඔබට අපි ආරාධනා කරනවා ධර්මයන්ෝ ධර්ම සාකච්ඡාව තුළ විග්‍රහ කරන කරුණු කාරණා පළමු වන දේව ප්‍රකාශනය දෙවන දේව ප්‍රකාශනය සමගින් සුදු සුවිශේෂයට අදාළ කර ගනිමින් ඔබේ ප්‍රායෝගික ජීවිතයේ යම් ස්ථාවරයක් ගොඩනගා ගන්නට මෙවර ආගමනයේදී යම් තැනකට ගොඩනැගෙන්නට ඊතර වන්නට වෙනසක් ඇති කරගන්නට පාදක කරගන්නටයි කියලා. ඒත් සමගින්ම අද දවසේදී ආගමන සමයේ දෙවන ඉරුදිනට අදාළ දේවවාක්‍ය සංග්‍රහය පිළිබඳව අප ධර්මීය කරුණු කතිකා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා බොහොමත්ම ගෞරවයෙන් අද දවසේදීත් ආරාධනා කළා ගරු වජිර සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේට. උන්වහන්සේවයි ගෞරවයෙන් පිළිගන්න පියතුමනි ආයුබෝවන් ජෙසුපීඨයි. ජෙසුපීඨයි. ගියවර සතිය තුල අපි පළමු සතිය තුල පියතුමනි කතිකා කළා සාකච්ඡා කළා පාපී ස්වභාවය තුලින් ඊතර වෙමින් එය පිළි අර ගනිමින් ස්වාමින් වහන්සේ අපිව කැඳවනවා උන්වහන්සේගේ පැමිණීම පිළිගන්නට හදවත් සකසා ගන්නට සූදානම් කර ගන්නට මනස්ථාපනය වන්නට කියන කාරණාව සම්බන්ධයෙන් අද දවසේදී පළමු දේව ප්‍රකාශනය සමගින් ඉතුරු කියවීම් දෙකත් එක්ක අපිට පැහැදිලි කරන දේව ජනතාව සූදානම් කරන මුඛ්‍ය පරමාර්ථයන් මොනවද පියතුමනි? අද කියවීම් මාලාව දිහා බලපුවාම අපට කියාපාන්නේ අර පෙර පරිද්දෙන්ම මේ සතිය ආරම්භයේදී මා කීවා මට මතකයි. මනස්ථාපනය මුල් කරගත්තු ක්‍රිස්තුන් වහන්සේ වෙත දිවෙන ජීවිත චර්යාවක් අපි මෙලවදී සකස් කළ ගත යුතුය යන්න තමයි තේමාව වුණේ. දැන් අද කියවීම් කරහා එද්දී මේ තේමාව තව ටිකක් වර්ධනය කරනවා. ඒ තේමාවව තව ටිකක් ඉස්සරහට අරගෙන යනවා. එහිදී අද සුදු සුභාරංචිය අපට වටපිටාවක් සකස් කරනවා ස්නාවක ජුවාම්ගේ දේශනාව මගින් ආරාධනාවක් ලැබෙන බව අර මනස්ථාපනයට. හැබැයි මනස්ථාපනය පෙර මනස්ථාපනයට වඩා විවිධයි. දිවැසිවරුන්ගේ මනස්ථාපනයට වඩා ප්‍රතුලයි. එය නිකම්ම මනස්ථාපනයක් නොව එය සමාජගත මනස්ථාපනයක්. එය ආචාර ධර්මවල වෙනස්වීමක්. එය සිස්ටම් එකේ ක්‍රමවේදයේ වෙනස්වීමක්. එය සමස්ත ප්‍රවාහයේ වෙනස්වීමක් හැටියට ඒ මනස්ථාපනය දකින අතරතුර ඒ වෙනස්වීමට මූලපාදක වන හේතුව ජේසුන් ක්‍රිස්තුන් වහන්සේ නොහොත් දේව පුත්‍රයාණන් වහන්සේ බව කියාපාන්නට උත්සාහ කරනවා. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේව පුත්‍රයාණෝය උන්වහන්සේ වඩනාසේක වඩින තැනන් වහන්සේ පිළිගැනීමට අපි සමස්ත මානව පෞරුෂයම සමාජ තලයම වෙනස් කර ගත යුතුය. මේක තමයි තේමාව. ඒ තේමාවට ප්‍රවිෂ්ඨ වෙන්න අපූරු දොරටුවක් පළවෙනි කියවීමෙන් අපට විවර කරනවා. අපි යම් පළවෙනි කියවීමට දොරටුව විවර කරගන්න. පළමුවන දේව ප්‍රකාශනය යේසායා දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. සනසන්න මාගේ සෙනග සනසන්නැයි ඔබේ දෙවිදානෝ වදාරනසේක. කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න. හඬ නගා ඔවුන්ට මෙසේ කියන්න. ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත. පව්කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන්ම ඔවුන්ට ලැබී ඇත. මෙසේ කියන හඬට සවන් දෙන්න. වනාන්තරයේ සමිඳුන් හට මාවතක් එලි කරන්න. පාලු කරේ අපේ දෙවිඳුන් හට මහපාරක් සාදන්න. සියලු මිටියාවත් පුරවනු ලබන්නේය. සියලු කඳුහෙල් කපා පහත් කරනු ලබන්නේය. සියලු හෙල් සමතලා කරනු ලබන්නේය. රළු තැන් සුමුදු කරනු ලබන්නේය. සමිඳුන්ගේ තේජාලංකාරයේ එවිට එළිදරව් වන්නේය. සකල මිනිස් වර්ගයා එය නරඹන්නෝය. මෙසේ වදාළේ සමිදානෝමය. සියොන්ට සුභාරංචිය ගෙනෙන දූතයාණනි උස් කන්දට නගින්න. සියොන්ට සුභාරංචිය දන්වන්න.
ජෙරුසලමට සුභාරංචිය ගෙනෙන දූතයාණනි හඬ නගා ප්‍රකාශ කරන්න. බිය නොවී උස් හඬින් ඔබේ දෙවිඳානෝ වඩිනසේකැයි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ බල පරාක්‍රමයෙන් වඩිනසේක, වික්‍රමයෙන් පාලනය කරන්න වඩිනසේක. ත්‍යාගයෙන් එතුමානෝ තමන් සමග ගෙන එනසේක. තම සෙනගට විපාකයන් ප්‍රදානය කරනසේක. එඬේරෙකුසේ එතුමානෝ තම රැළ පෝෂණය කරනසේක. දෑතින් බැටළු පැටවුන් වඩාගෙන ලයෙහි උන් හොවාගෙන යනසේක. කිරි දෙන බැටළු දෙනුන්ට මඟ පෙන්වනසේක. පෙරදින පළමු දේව ප්‍රකාශනය වෙත අපේ අවධානය යොමු කරද්දී හැඟෙන කාරණාවක් තමයි මේ දෙවි සමිදානන් වහන්සේගේ වඩින්නට නියමිත තැනන් වහන්සේගේ තිබෙන්නා වූ බල පරාක්‍රමය පිළිබඳව, ගරු ගාම්භීර භාවය පිළිබඳව සහ උන්වහන්සේගේ පැමිණීමත් සමගම උන්වහන්සේ වැඩිය කල මේ ජනතාව අත්විඳින විපාකයන් පිළිබඳව සහ ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයන් පිළිබඳව අපිට මනාව පැහැදිලි කරනවා. ඇත්ත. දැන් මේ පළවෙනි කියවීම ඔබ ශ්‍රවණය කරනකොට ඔබට මතකද ඔය කියවීමම උපුටමින් දිවසිවරයා මාක්තුමාගේ සුභාරංචි ප්‍රකාශ කරන්නේද නැත්නම් සුභාරංචි කතුවරයා මාක්තුමාගේ සුභාරංචි දිවසිවරයාව උපුටමින් ප්‍රකාශ කරන්නේද ඕකමයි. අප ඔය හොඳට හුරු පුරුදු අසා ඇති කතාන්තරයක් ඔරිජිනල් තැනින් නියම තැනින් අරගෙන කියවුවා. මම 40 වෙනි පරිච්ඡේදයේ දෙවන වගන්තියෙන් මේ විග්‍රහය ආරම්භ කරන්න. මේ වගන්තියේ අපට වචන කීපයක් වැදගත්. පළවෙනි වචනය තමයි speak. දෙවන වචනය තමයි kindly to the Jerusalem කියන වචනේ to Jerusalem. ඊට පස්සේ ආයිත් අපට ওই වගන්තියේ එනවා call කතා කරනවා ප්‍රකාශ කරනවා. ඒ වගේම අපට එනවා වචනයක් out to her that her warfare. ඇයට මෙච්චර කාලයක් විඳින්න තිබූ යුද්ධ කෝලහල නිමයි කියන අර්ථයෙන් යුද්ධ කෝලහල, ඒ වගේම ended කියන වචනේ, නිමයි කියන වචනය. ඊට පස්සේ අපිට ওই වාක්‍යයේ ඊළඟ වචනේ වැදගත් ඇගේ පාපේ iniquity, her iniquity. ඊට පස්සේ අපිට වචනය has been removed, ඉවත් කරන ලද්දේ. දැන් මෙන්න මේ විදිහට අවසානයේදී අපට එනවා අවසාන වචනය sins. දැන් මේ වචන මම හීබ්‍රු භාෂාවට පෙරළමින් මේ වගන්තිවල තේරුමත් එක්ක සන්දර්භයට ඇතුළු වෙන්න උත්සාහ කරනවා. අපි මෙන්න මේ විදිහට බලමු speak. speak කියන වචනයට ඔතන යොදලා තියෙන්නේ. දැන් මේ වාක්‍යය මෙන්න මෙහෙමයි එන්නේ. speak tenderly to Jerusalem. right? මේ වාක්‍යයේ එනම් ඔබ සිංහලෙන් කිව්වොතින් කරුණාවෙන් යන්න වේදුමේ. හරියටම හරි. හීබ්‍රු වචනය තමයි උතෙන්ට දීලා තියෙන ලෙබ්. ලෙව් නැත්නම් ලෙව් කියලා අපිට කියන්නට පුළුවන්. මොකද්ද මේ ලෙව් නැත්නම් ලෙබ් කියන වචනේ තේරුම? ඒක හරි ගැඹුරු තේරුමක් ඔබට මට අරගෙන දෙන අවස්ථාවක්. මෙහිදී මේ කරුණාවෙන් යයි කියන වචනේ තේරුම තමයි inner man and mind and will and heart and understanding. මිනිසෙකුගේ අතුලාන්ත පැවැත්ම, මනස, ඒ මිනිසයාගේ කැමැත්ත, ඒ මිනිසයාගේ හදවත, සිතුවිල්ල, තේරුම් ගැනීම, මේ හැම දෙයක්ම ඊතා යහපත් වූ ක්‍රමවේදයක් තුල සෞම්‍ය වූ ප්‍රතිඋත්තර දීම සඳහා ඒ මනස සංසුන් වෙනවා, ඒ අතුලාන්තය සංසුන් වෙනවා, ඒ පෞරුෂය සංසුන් වෙනවා. ඒ සංසුන් වූ දේ ආදරයෙන්, ස්නේහයෙන්, දයාවෙන් පිරෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා කරුණාව කියලා. එතකොට දෙවි සමිදානන් වහන්සේ සෙනග ගැන හිතනවා. දෙවි සමිදානන් වහන්සේ සෙනගට දයාව දක්වනවා. දෙවි සමිදානන් වහන්සේගේ ආදරය ලබන්න ජනතාව සුදුසු වෙනවා. ඒක තමයි මේකේ තේරුම. ඊට පැහැදිලිව කියනවා දේව කරුණාවෙන් මහත් වූ ලෙසය පිළිඹුවන්නේ. speak tenderly to Jerusalem. එතකොට කරුණාවෙන් කතා කරන්න, tenderly කතා කරන්න.
මේ කතා කරන්නේ දනුවන් දෙන්න නෙමෙයි. දනුවන් දීමේ කාලය නිමයි. And announce to her that her time of forced labor is over. දුක් විඳපු කාලය පීඩාවට වීඩාවට පත් වූ කාලය ඇගේ අවසන් බව ඇයට දන්වන්න. එතකොට මෙතන ස්පීක් කියන වචනය කියන්නේ දවාර්. දවාර් කියන වචනය යොදලා තියෙන. දවාර් කියන වචනේ තේරුම කියන දේ නිකම්ම නිකම් වචනයක් නෙමෙයි. ඒක සිද්ධ වෙනවා. එතකොට ඊශ්‍රායෙල් සෙනගට කරුණාවෙන් කතා කරන්න කියන එකේ තේරුම කරුණාව නම් වූ මේ මහඟු යථාර්ථය කතා කිරීම තුළ යථාර්ථයක් බවට පත් වෙනවා. එය හිස් මුඩු වචන නොවේ. නමුත් දැන් දෙවි සමිදානන් වහන්සේ දිවසිවරයාට කියනවා මේ වචනවලට ගැඹුරක් තියෙනවා. මේ වචන සිද්ධ වෙනවා. එබැවින් කරුණාවෙන් ඊශ්‍රායෙල් සෙනගට කියන්න මම මේ දැන් කියන දේ සිද්ධ වෙනවාය කියලා. බලන්න එහි යහපත් භාවය. එතකොට and call කතා කරන්න කැඳවනු ලබන්න කාරා කියන වචනේ තමයි කාරා කියන වචනේ තමයි හීබ්‍රු භාෂාවෙන් යොදන්නේ. ඒකේ තේරුම තමයි කැඳවනු ලබන්න ආශාවෙන් ඔවුන්ට යථාර්ථයක් සිද්ධ වෙනවා කියා පෙන්눔 කරමින් කැමර දෙන්න. ඒක තමයි එයින් දෙන ආදර්ශය. ended කියන වචනේ මෙහිදී හරි වැදගත්. ended කියන වචනයේට හීබ්‍රු භාෂාවෙන් කියන්නේ මාලේ කියලා. මාලේ කියන වචනේ තේරුම තමයි to be full. දැන් ඉතින් මෙතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ. fullness, abundance. එතකොට ඒක ඉවරයි කියන එකේ අනිත් පැත්ත ඒ වචනේ තියෙනවා. කාරා කියන වචනේ තේරුම දැන් මේ තියෙන වීඩාව විනාශේ ඉවරයි. ඒක ඉවරයි විතරක් නෙමෙයි. දේව කරුණාවෙන් අර ඉස්සෙල්ලා කිව්ව දේව කරුණාවෙන් මුළුමනින්ම පිරී යනවා. to be full and to be accomplished and to be ended. ඒතකොට දේව කරුණාවෙන් මේ පිරී ගියාම දේව උදහස it is accomplished. දේව උදහස to be නැත්නම් the wrath of God to be ended. දේව උදහස ඉවරයි සමාප්තයි අලුත් දෙයක් නික්මෙනවා ඒ දේව ආදරය. දැන් මේක කර්මකාරක රූපයෙන් යෙදපුවාම සමහර අවස්ථාවලදී කර්මකාරක රූපයෙන්ද යෙදෙනවා. එහෙම යෙදපුවාම මේකේ තේරුම තමයි දේව කරුණාවෙන් සන්නද්ධ වීම. කාරා කියන පදයේ තේරුම. ඒක ඒ විදිහටත් තේරුම් ගන්නට පුළුවන්. දේව ස්නේහයෙන්, දේව කරුණාවෙන්, දේව ආදරයෙන්, දේව දයාවෙන්, දේව අනුග්‍රහයෙන්, දේව වරප්‍රසාදයෙන් දැන් ඊශ්‍රායෙල් ජනතාව සන්නද්ධ වෙන්නටයි යන්නේ. පිරීතිරෙන්නටයි යන්නේ. ඒක තමයි එහි තේරුම. දැන් බලන්න කොච්චර ලස්සන තේරුමක්ද මේ පළවෙනි වගන්තියෙම අපට අරගෙන එන්නේ. ඊට පස්සේ කියන iniquity. iniquity කියන වචනේට අපිට මෙතන දීලා තියෙන වචනේ තමයි avon. avon කියන වචනය. avon කියන වචනේ තේරුම හීබ්‍රු භාෂාවෙන් avon කියලා කියන්නේ guilt of iniquity. වරදකාරී හැඟීමෙන් නැත්තම් පාපකාරී හැඟීමෙන් පිරී තිබීම. මෙච්චර කාලයකට ඊශ්‍රායෙල් සෙනග දැන් පාපකාරී හැඟීමෙන් හිටියා. අදින් පස්සේ පාපකාරී හැඟීමට නැවතත් ඇතුළු වෙන්න බෑ. ගිල්ට් එකක් නැහැ. කරන වැඩේ කන්ඩිෂන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හේතු සාධක වෙන්නේ නැහැ. consequences of punishment. ඒවා mean ඉතා ඉක්මනින් අවෝන් කියන වචනයෙන් කියනවා මේ පාපයේ ප්‍රතිවිපාක සියල්ලම හොදනවා. right? එතකොට දැන් මේකේ ended කියලා කියන්නේ sin. එතකොට sin කියලා යොදලා තියෙන වචනේ අවෝන්. අවෝන් කියන එකේ තේරුම පාපේ විතරක් නෙමෙයි. පාපේ හින්දා සිද්ධ වෙච්ච හැම දෙයකම ප්‍රතිඵල පවා කහට පවා දෙවිඳුන් මකනවා. මේක සුභාරංචියක් නෙමෙයිද චතුර? දැන් මේ මනස්ථාපනයෙන් මේ හම්බ වෙන අරුමය නෙමෙයිද මේ කියා දෙන්නේ. එතකොට මේ අරුමය කියා දීම සඳහා දිවසිවරයා මම එක වගන්තියයි ඔබ සමග සාකච්ඡා කළේ. මොකද අපිට ඊට සුළු වෙලාවයි තියෙන්නේ. මේකේ වගන්තියට ගියෝතින් පළවෙනි කියවීමේ මහා ධර්මයක් අපිට එළියට ගන්න පුළුවන්. එතකොට අවසාන වශයෙන් මම ඔබට දෙනවා මෙතනදී ඔබගේ සියලු පව් කමා කරනවා. එන්නේ එතෙන්ට දීලා තියෙන වචනේ තමයි චටහ කියන වචනය.
නැත්නම් චතහ ආතා කියන වචනය. මේ නැත්නම් කතහ කියලාත් අපි කියනවා. මේ වචනේ තේරුම බරපතලයි. මේ වචනේ තේරුම අවසානයේදී අපට එනවා purification from sin of ceremonial uncleanliness. මේක හරි වැදගත්. දැන් පාපයත් පාපේ කහටත් පාපේ නිසා සිද්ධ වෙච්ච හැම දෙයකටමත් වන්දි වාසයෙන් කරා වූ පුද පූජාවලත් ඒ වලිනුත් ඉතුරු වෙච්ච කහට තියෙනවා නම් ඒවත් පාප පූජාවක් කළා සතා මරා ඒ මැදින් ගමන් කොට පාපේ සතා මැත්තේහි දැම්මා ස්කේප් ගෝඩ් කියලා අපි කියනවා නැත්තම් බැටළුවා මත පවරා කාන්තාරයට පළවා හැරියා මේ හැම රිචුවල් එකකින්ම මේ හැම වතාවතික්ම කළේ පාපේ නැහැයි කියන එක. හැබැයි පාපයෙන් මිදෙනවයි කියන එක. ඒ පාපයෙන් මිදෙනවයි කියන අත්දැකීමෙන් එහාට මෙතනින් ගිහිල්ලා කියනවා උන්වහන්සේ ඒ වලින් මිදුච්ච නැති තැනක් තිබුණා නම් ඒ සියල්ලත් උන්වහන්සේ මකා දමනවා. ඉතින් පළවෙනි කීමේ යථාර්ථය පළවෙනි කියවීමේ මහා ප්‍රබල බලගතු අත්දැකීම එයයි චතුර. අපට කියා දෙනවා පාපයෙන් නිදහස් වනු ලබන්න අපට දෙන ආරාධනාව. අවිසූදානම් ආගමන සමයේ දෙවන ඉරුදිනට අදාළ වූ ශුද්ධ සුවිශේෂය වෙත අපේ අවධානය යොමු කරන්න. මාක්තුමාගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි දේවපුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සුභාස්නේ ආරම්භය මේය. යේසායා සිය දිවසාවලියේ මෙසේ ලියා ඇත. මෙන්න මාගේ දූතයා ඔබට පෙරටුව යවමි. හෙතෙම ඔබ වඩිනා මඟ පිළියෙල කරන්නේය. සමිඳුන්ගේ මඟ පිළියෙල කරන්න. එතුමන් හට ඇද නැති මාවත් සාදන්නයි පාලු කරෙහි මොරගා කියන හඬක් වේ. එපරිද්දෙන් ස්නාවක ජොහාන් තෙමේ පව් කමාව පිණිස පසුතැවී සිට වෙනස් කරගෙන බෞතිස්මු ස්නාපනය ලැබිය යුතු යැයි දේශනා කරමින් පාලු කරෙහි පහළ විය. එවිට මුළු ජුදා රටද ජෙරුසලම් පුරවැසියෝද ඔහු වෙත රැස් වී පාපෝච්චාරණය කරමින් ඔහුගෙන් ජෝර්දාන් ගඟෙහි බෞතිස්මු ස්නාපනය ලැබූහ. ජොහාන් ඔටුලොම් වස්ත්‍රයක් හැඳ ඉන වටා සම්පටියක් බැඳ සිටියේය. පළඟැටියන් හා වනමී ඔහුගේ ආහාරය විය. ඔහු දේශනා කරමින් මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව ඇති. නැමී එතුමාණන්ගේ පාවහන් පටි මුදන්නට පවා මම නොවටිමි. මම වතුරෙන් ඔබ බෞතිස්ම ස්නාපනය කෙලෙමි. එහෙත් උන්වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් ඔබ බෞතිස්ම ස්නාපනය කරන සේකැයි කීය. පෙදුමිනි මේ ශුද්ධ සුවිශේෂයට අවධානය යොමු කරද්දී දැනෙන කාරණාවක් තමයි අපි අර ගිය සතියේ පටන් කතිකා කළ මේ තැනන් වහන්සේගේ පැමිණීමට තවත් අපූර්ව වටිනාකමක් එකතු කරනවා කියන කාරණාව. මේ පුද්ගලයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත් උන්වහන්සේගෙන් ලැබෙන්නට යන වරප්‍රසාදයන් අති ඉමහත් බවත් එය අති රමණීය බවත් එය අනර්ග බවත් පැහැදිලි කරනවා. ඒට හොඳම උදාහරණයක් තමයි මම වතුරෙන් ඔබ බෞතිස්ම ස්නාපනය කළෙමි. නමුත් උන්වහන්සේ ඔබ ශුද්ධාත්මයන්ගෙන් බෞතිස්ම ස්නාපනය කරනසේක. මහා පොරොන්දුවක්, අනර්ඝ පොරොන්දුවක් සහ මේ හරහා ඒ ජනතාව තුළ තවත් පිපාසයක් ඇති කරනවා මේ තෙරන් වහන්සේව පිළි අරගන්නට. ඔව් දැන් පළවෙනි කියවීමෙන් මේ පැමිණ ඔබ ඔය කිව් තේමාව රැගත් තැනන් වහන්සේගේ පැමිණීම ඉඟි කරනවා. ඉඟි කළේ ඩිරෙක්ට්ලි නැත්නම් ඍජුවම ඉඟි කළේ ස්නාවක ජුවාම්ගේ පැමිණීම කාන්තාරයේ මුරගසන හඬ. දෙවන කියවීමට එද්දී ඒ කාන්තාරයේ මුරගසන හඬ විසින් ප්‍රකාශ කරනු ලැබූ මහා විමුක්තියත් බලාපොරොත්තුවත් ගෙනෙන තැනන් වහන්සේ පිළිබඳව ඉඟිය තුන්වන ප්‍රකාශනයේ නමුත් නොහොත් සුභාරංචියේදී අපට හම්බ වෙනවා. ස්නාවක ජුවම් දැන් ඇවිල්ලා. ස්නාවක ජුවම් කෑ ගහලා කියනවා මේ යසායා දිවිසිවරයා පෙර කිව් ඒ මහා විමුක්තිය ඔබට රැගෙන එන්නේ මම නෙමෙයි. මට පසුව එන තැනන් වහන්සේ. උන්වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි. උන්වහන්සේ ජේසුන් වහන්සේ. එතකොට මාක්තුමා තමන් වහන්සේගේ සුභාරංචිය ආරම්භ කරන්නේ මාක්තුමාගේ මේ
කාන්තාරයේ පාලුකරයේ දේශනාව සමගයි. ඒතර පාලුකරයේ දේශනාවේ අයිතිකාරයා ස්නාවක ජුවාම්. ස්නාවක ජුවාම් පිළිබඳව පෙර දිවස්වැකිය යසායා දිවසිවරයා කිව්වා. එතකොට මේ දිවස්වැකිය කියලා පොරොන්දුවක් වුණා ඊශ්‍රායෙල් සෙනගගේ පව් කමා කරන තැනන් වහන්සේ පැමිණෙන බව. කිසිදු පාප කිලුටක් ඉතුරු නොකොට ජනතාවට සුවේ සමාදානයේ ගෙනෙන තැනන් වහන්සේ එන බව ප්‍රකාශ කළා. දැන් ඔන්න ස්නාවක ජුවාන් ඇවිදින් කියනවා ඒ තැනන් වහන්සේ මන් නෙමෙයි මට පසුව එනවා. මෙතනදී වාක්‍ය දෙකක් මම අද ওই තේමාවත් එක්ක උපයෝගී කරගන්න උත්සාහ කරනවා. වාක්‍ය දෙකත් ඇත්තටම වචන දෙකක් තියෙන්නේ. පළවෙනි වාක්‍යයට යමු. අපි පළවෙනිම වාක්‍යය කියවමු. දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සුභාස්නේ ආරම්භය මෙය. දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නාසරතේ ජේසුන් වහන්සේ නොවේ. දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මාක්තුමා තමන්ගේ මෙසයානීක බලාපොරොත්තුව නොහොත් මෙසයානීක චින්තනයේ ප්‍රාරම්භය ඇති කරනවා. මෙසයානීක චින්තනය කිව්වේ යසායා දිවසිවරයා පොරොන්දු වෙච්ච අර සියෝන් නගරයට නැත්තම් ජෙරුසලමට ඉතා ආදරයෙන් රැගෙන එන මේ මහා විමුක්තිය රැගෙන එන තැනන් වහන්සේගේ ආගමනය කතා කළා. ඔබට මතක ඇති මම ඒ පරිච්ඡේදය ටිකක් සවිස්තර කළොතින් අපි කියවන්නට යෙදුනේ යසායා දිවසිවරයාගේ පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පරිච්ඡේදයේ අපි වගන්තිය කිව්වොතින් පළවෙනි වගන්තියේ ඉඳලා 5 වෙනි වගන්තිය දක්වාත් ඊට පස්සේ 9 වෙනි වගන්තිය ඉඳලා 11 වෙනි වගන්තිය දක්වා. එතකොට මේ වගන්තිවල තේමාව දැන් මෙතනදී මම කෙටි කරන්නම් සුද්ධ සුභාරංචිය තේරුම් ගැනීම සඳහා. දැන් පළවෙනි කියවීමේ පළවෙනි වගන්තියත් දෙවෙනි වගන්තියත් මෙන්න මේ වගේ දෙයක් ඔබට කියනවා. ඒ තමයි orders given to preach and publish the glad tidings of redemption. දැන් පළවෙනි වගන්තියේ දෙවෙනි වගන්තියේ දිවසිවරයටත් ඉන්පසුව පැමිණෙන දිවසිවරුන්ටත් පැමිණෙන්නා වූ මෙසියස් වහන්සේ රැගෙන එන්නේ කුමක්දයයි ප්‍රකාශ කිරීමට නිර්ණායකයන් දීලා තියෙනවා. සුභාරංචිය තුල ගැබ් වෙලා තියෙන්නේ මේ මෙසියස් වහන්සේ පැමිණියාම ඊශ්‍රායලයට වෙන දේ. එක හා දෙක වගන්තිවල කියනවා. වෙන මුකුත් නෙමෙයි වෙන්නේ. අවසාන කෙටි කළොතින් පාප කහටක්වත් ඉතුරු නොකොට ඔවුන් මුදාලන විමුක්තිය දෙන දවස උදා වෙනවා. ඕක තමයි සාරාංශය. දෙවෙනි කාරණාව. These glad tidings introduced by a voice in wilderness which gives assurance that the obstruction shall be removed. 3 හා 5 වගන්තිවල ඕක කියනවා. ඒ කියන්නේ මේ හැම බාධාවක්ම ඉවත් කරනු ලබන මාවත් කෙලින් කරන මහා මාර්ගයක් සාදන ඇද නැති මාවත් සාදන්නට උත්සාහ කරන මනස්ථාපනය කැඳවන මේ තැනැත්තා ගැන අපට ඉඟියක් දෙනවා. ඒ ස්නාවක ජුවාම්. ඒතකොට ස්නාවක ජුවාම් ඇවිදින් කරන දේ 3 හා 5 වගන්තිවල කියනවා. ඒ වගන්තිවල කියවමින් අපිට වඩා බලගතව ප්‍රකාශ කරන්නේ ඉන්පසුව එන තැනැත්තා ඔය එන පණිවිඩකාරයටත් වඩා බලවන්ත බවයි. 6 සහ 8 වගන්තිවල ඒ කතන්දරය ඉතා පැහැදිලිව අපට කියා දෙනවා. 3 වෙනි කාරණාව. A joyful prospect given to the people of God of the happiness which this redemption should bring along with it. 9 සහ 11 වගන්තිවල ඒක කියනවා. තව විදිහකින් කියනවා නම් සතුටේ ප්‍රීතියේ සුභාරංචිය. සතුටේ ප්‍රීතියේ අත්දැකීම සියොනයට යරුසලමට සමස්ත ලෝකයට රැගෙන එනවා. 4 වෙනි කාරණාව 12 හා 13 වගන්ති. අපි ටිකක් එහාට යනවා මේ පරිච්ඡේදයටම යනවා. 12 හා 17 වගන්තිවල කියනවා දෙවියන් වහන්සේගේ පරම ආධිපත්‍යය ප්‍රකාශ වෙනවා. එතකොට පාපයත් පාපේ ආධිනවයත් නසාලමින් පැමිණෙන තැනන් වහන්සේ ප්‍රකාශ වීම තුළ දෙවියන් වහන්සේගේ නොහොත් යාවේ තැනන් වහන්සේගේ ප්‍රතාපවත් ප්‍රකාශ වීම සිද්ධ වෙනවා. ඒ ප්‍රකාශ වීම ඇතුලේ සිද්ධ වෙන ප්‍රකාශ වීම ඇතුලේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ වෙනවා. තව විදිහකින් කිව්වොත් දෙවන කියවීමේ මේ පළවෙනි කියවීමේ කිව්ව දේ ප්‍රකාශ කරනවා.
තුන්වෙනි කියවීමේදී ඒට එහාට අරගෙන යනවා. පළවෙනි කියවීමෙත් දෙවෙනි කියවීමෙත් කියවන්නට උත්සාහ කරන්නා වූ මේ යථාර්ථය නිශ්චිතවම ජේසුන් වහන්සේ තුල සිද්ධ වුණා කියන්න මාර්ක්තුමාට පුළුවන්කම ලැබෙනවා. එතන මාර්ක්තුමා මේව පටන් ගන්නෙ ඒ නිසයි. ඉතා බොහොම පැහැදිලි කාරණාව මාර්ක්තුමාට පුළුවන් වෙනවා අරගෙන එන්න. දැන් ආපු තැනන් වහන්සේ දේවපුත්‍රයාණන් වහන්සේ. දැන් දේවපුත්‍රයාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කරන බව කියනවා. ඔබව බෞතිස්ම කරනවා. ඔබව නැවත පාරිශුද්ධ කරනවා. පාරිශුද්ධ කරන්නේ බෞතිස්මය තුළින්. පවුලුතුමාට අනුව නම් බෞතිස්මය කියලා කියන්නේ ජේසුගේ දුකට, ජේසුගේ වේදනාවට, ජේසුගේ උත්ථානයට අපේ ජීවිත අත්දැකීම් මුළුමනින්ම අවනත කිරීමයි. නොහොත් ජේසු සමිදානන් වහන්සේ අපේ ස්වාමියාණන් හැටියට පිළිගැනීමයි. දැන් ඒක ජේසු කරන හැටි මේ තැනැත්තා කියන නොහොත් ස්නාවක ජුවාම කියන මම නම් ඔබව බෞතිස්ම කරන්නේ වතුරෙන්. හැබැයි මට පසුව එන තැනන් වහන්සේ එනම් ක්‍රිස්තුන් වහන්සේ එනම් මෙසියස් වහන්සේ ඔබව බෞතිස්ම ස්නාපනය කරන්නේ අගොයිස් නෙවුමා. අගොයිස් නෙවුමා නැත්නම් අගොයිස් නෙවුමා කියලා කියන්නේ ශුද්ධ වූ තැනන් වහන්සේ නොත් Holy Spirit. Holy Spirit. එතකොට ශුද්ධාත්මයන්න් වහන්සේ කියලා කියන්නේ කාටද? ශුද්ධාත්මයන්න් වහන්සේ කියලා කියන්නේ පාවුලුතුමාට අනුකූලව නම් ගලාති සංඝයට හා රෝම සංඝයට ලිව්ව ලිපි වලට අනුකූලව නම් අබ්බා පියාණනී කියා දෙවිඳුන්ට මොර ගැසූ ජේසු සමිඳුන්ගේම ආත්මානුභාවය වේ. එතකොට උන්වහන්සේ අපෝ බෞතිස්මයෙන් ශුද්ධාත්මයාණන්ගේ බෞතිස්මයෙන් ස්නාපනය කරනවායයි කියන එකේ තේරුම තමයි මට ජේසුට අබ්බා තාත්තේ කියලා කෑමොර දිමින් දේව තාත්තත් එක්ක එකතු වෙන්න, තාත්තගේ කැමැත්ත සිද්ධ කරන්න, තාත්තා කිව් දේ කරන්න, තාත්තාව අනාවරණය කරන ලද නෙවුමා, හගොස් නෙවුමා, ශුද්ධ වූ තැනන් වහන්සේ ආත්මානුභාවය, රූහක් එලෝහිම්, ශුද්ධ වූ ස්ප්‍රීතුව මේ තැනන් වහන්සේ මට ලැබුණායයි කියන එකයි. එතකොට චතුර මෙතනින් කියවෙන්නට පටන් ගන්න දේ තමයි මම සමිදානන් වහන්සේගේ ආත්මයෙන් සන්නද්ධ වෙනවා. එතකොට දේවපුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න තාක්කල් මේ සුභාරංචි යථාර්ථයක් වෙන්නේ නැහැ. එතකොට අද කියවීමේදී මගේ මූලික විග්‍රහය ඔතනින් තමයි ගැඹුරු පැත්තකට වෙන පැත්තකට අරගෙන යන්නේ. එතකොට මනස්ථාපනයේ විය යුතුයි. සුභාරංචිය ලබා ගැනීමට නම් පාපයෙන් මිදීමට නම් එක දෙයක් කළ යුතුයි. ඔබ ශුද්ධාත්ම ආලේපනයෙන් බෞතිස්මය ලැබිය යුතුයි. කුමකටද? දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගන්න. හොඳයි. එමනම් අපි සූදානම් වෙනවා අද දවසේදී දෙවන දේව ප්‍රකාශනයේ වෙත අපේ අවධානය යොමු කරමින් ඉදිරියට ගමන් කරන්න. පේදුරුතුමන් විසින් ලියන ලද දෙවන හසුනින් උපුටාගත් කොටසකි. එහෙත් ප්‍රේමවන්තේනි, සමිදානන් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය, අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය යන වැදගත් සත්‍ය අමතක නොකරන්න. පමා වී ඇතැයි සමහරුන් සිතන නමුත් සමිදානන් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත. එහෙත් කිසිවෙකු විනාශ වීම උන්වහන්සේගේ කැමැත්ත නොවන බැවින් සියල්ලනට පසුතැවී සිත් හරවා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනු පිණිස උන්වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසනසේක. එහෙත් සමිදානන් වහන්සේගේ දවස සොරෙකුමෙන් හදිස්සියෙන් පැමිණෙයි. ඒ දවසේදී අහස ගිගුරුම් හඬ දෙමින් පහවී යන්නේය. මහා භූතයෝද ගිනිගෙන උණු වී දැවෙන්නෝය. පොළොවද එහි ඇති සියල්ලද දැවී විනාශ වී යන්නේය. මේ මුළු විශ්වයම මේ අයුරින් විනාශ වී යන බැවින් ඔබ කොයි ආකාර අය විය යුතුද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතුය. දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේදී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත. එහෙත් ධර්මිෂ්ඨ කමට වාසභූමිය වූ නව අහසක්ද නව පොළොවක්ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු.
එබැවින් ප්‍රේමවන්තේනි ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර උන්වහන්සේ ඉදිරියෙහි නොකලැල්ව නිදොස්ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන උන්වහන්සේ සමග සමාදානයෙන් සිටින්න. පිටුමිනි මේ දෙවන දේව ප්‍රකාශනය පිළිබඳව අපි කතිකා කරද්දී පැමිණෙන ශුද්ධ තැනන් වහන්සේ පිළිගැනීම සඳහා අප තුළ තිබිය යුතු කාරණා අප ඇතුලාන්තය තුළ සකසාගත යුතු කාරණා පිළිබඳව අපිට මනාව පැහැදිලි කරනවා. ඔව් චතුර දැන් මෙතනදී අර මම ඉස්සෙල්ලා ඔබට ගෙනාපු සංකල්පය තව ටිකක් ඈතට යනවා. ගැඹුරට යනවා. දැන් ඔබට මතකද මම කිව්වා අපිට මනස්ථාපනය වීමෙන් ලැබෙන ප්‍රයෝජනය පළවෙනි කියවීම කියනවා. ඒ තමයි පාපයත් පාපේ කහටත් කිලුටත් නැතුව නවම වූ අලුත් වූ දේශයකට පොළොවකට භූමියකට අපව ගෙන යන බව පොරොන්දුවක් දෙනවා. තුන්වන ප්‍රකාශනය නොහොත් ශුද්ධ ලියවිල්ලදී අපි දැක්කා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුල ඒ ඉෂ්ට වෙනවා. ඒ ඉෂ්ට වෙන බැවින් උන්වහන්සේ දේව පුත්‍රයන්න් වහන්සේ, උන්වහන්සේ මාෂියාහ, උන්වහන්සේ ක්‍රිස්තොස්, උන්වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ. එතකොට දෙවන කියවීමෙන් අපට පේදුරුතුමා කියන්ට උත්සාහ කරන්නේ එහෙමනම් මේ දවස උන්වහන්සේ පැමිණෙන දවස තුලදී සිද්ධ වෙනවා. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ස්වාමියාණන් හැටියට පිළිගැනීම තුල පමණයි සමිදානන් වහන්සේගේ දවසට නොහොත් අර පළවෙනි කියවීමේ උදාවීමේ දවසට. දැන් පළවෙනි කියවීමෙන් කිව්වනේ යම් දෙයක් උදා වෙනවා කියලා. සාමය, ප්‍රීතිය, ස්නේහය, පාපයට කමාව, පාපේ කිලුට කහට සියල්ලම මකලා දාලා අපට දෙනවයි කිව්ව පවිත්‍රතාවය ඒ දෙන දවසට කියන්නේ the day of the Lord. සමිදානන් වහන්සේගේ දවස. කයිරෝස්. සමිදානන් වහන්සේ. කයිරෝස්. day. හෙමේරා. හෙමේරා කියලා අපි කියනවා ග්‍රීක් භාෂාවෙන්. හෙමේරා නැත්නම් හෙමේරා කියන වචනය ඇතුලේ පිළිඹු වෙන්නේ කයිරෝස් කියන වචනයකට එකතු වීමෙන් අපිට පිළිඹු වෙන්නේ සමිදානන් වහන්සේ මේ දවසට අයිතිකාර භාවයක් දක්වන ඒ දවස සමිදානන්ගේ ඒ දවස බිය අධික වේදනාවෙන් පිරිච්ච ලේ ගලන දවසක් අන්ධකාර දවසක් දෙවිඳුන්ගේ වචනයට ඇහුම්කන් නොදෙන සෙනගකට දේව වචනයට ඇහුම්කන් දෙන්නේ නම් ඔබ ඒ වචනය තුළ ජීවත් වන්නේ නම් ඔබ මේ දවස ප්‍රියංකර දවසක් වන්නට පුළුවන්. දැන් පැහැදිලිව කියනවා පේදුරුතුමා but the day of the Lord will come. අනිවාර්යෙන්ම සමිදානන්ගේ දවස උදා වෙනවා. මේ උදා වෙනවා කියන එකට මෙතන යොදා ඇති වචනේ තමයි හේකෝ නැත්නම් එකෝ කියන වචනේ ග්‍රීක වචනේ. මේ වචනේ තේරුම මොකද්ද? හේකෝ කියන වචනේ තේරුම මොකද්ද? මේ වචනේ තේරුම තමයි සියල්ල වසා ගනිමින් ඒ උදාවීම සිද්ධ වෙනවා. To have come, have arrived, be present. එතකොට මේකේ මෙටාෆර් එක එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් උපමාවෙන් ඔබට ගිය යථාර්ථය තමයි උන්වහන්සේ පැමිණ ඇත. උන්වහන්සේ දැනටමත් පැමිණ ඇත. උන්වහන්සේ විගස වඩිනසේක. උන්වහන්සේ වඩනා කල්හි ඔබ උන්වහන්සේව පිළිගැනීමට සූදානම්ද? ඔබ උන්වහන්සේව පිළිගැනීමට සූදානම්ද? එතකොට දැන් පැහැදිලි ඔබට දැන් බලන්න මේ වාක්‍යය ඒක but the day of the Lord will come like a thief. හොරෙකු වගේ එනවා. On that day the heavens will pass away with a loud noise. The elements will burn and be dissolved. පංච මහා භූතයෝ දවා අලු කරනවා. සියලු බාහිර දෙයක් elements කියලා අපි කිව්වා. කිසිදු මූලද්‍රව්‍යයක් ඉතුරු වන්නේ නැහැ. And the earth and the works on it will be disclosed. ඔය disclose කියන වචනය අපි හරියට තේරුම් ගනිමු. disclose කියන වචනේ තේරුම තමයි නැත්තම් will be burnt up. සියල්ල උණු කර දිය කර හරිනවා. එතකොට මේ වගේ දවසක් උදා වෙනවයි කියලා කියන්නේ ඇයි? මොකද්ද මේ වගේ දවසක පරමාර්ථය? ඇයි මෙහෙම දවසක් අවශ්‍ය වෙන්නේ? මේ ඉගැන්වීමත් සමගම
සමස්ත ලෝකයට කිතුණු සංඝයට විශේෂයෙන් බලාපොරොත්තුවක් දෙනවා යුක්තිසාගතව සාධාරණව පාප කිලිටක් නැතිව ජීවත් වීමේ ආචාර ධර්මික සමාජයකට ඇතුළු වෙන්න. දැන් මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් මේ යුගාන්තවේදීය බලාපොරොත්තුවක්. මේ යුගාන්තවේදීය බලාපොරොත්තුව බියකරු බලාපොරොත්තුවක්. මේ බියකරු බලාපොරොත්තුවක් සමාජය තුල නැති වෙද්දී සමාජය දුටහට ජීවත් වෙන්න පටන් ගන්නවා. දැන් පේදුරුතුමාට අවශ්‍යයි දේවපුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනෙන්නා වූ අලුත් අහසත් අලුත් පොළවත් බාර ගැනීමට ජනතාව සූදානම් කිරීම. ඒ සඳහා කියන උන්වහන්සේ එන දවස භයංකාර දවසක්. ඔබ විනිශ්චය කරන දවසක්. එබැවින් මේ විනිශ්චය කරන දවසේදී ඔබ විනිශ්චයට සැදී පැහැදී සිටින්නට නම් විනිශ්චයට බය නැතුව ඉන්නට නම් අර ගියවර අප කිව්වා වගේ නිරන්තර පාපුච්චාරණයක් නොහොත් මනස්ථාපනයක් තිබිය යුතුයි. ඒක තව ටිකක් ඈතට යනවා. නිරන්තර මනස්ථාපනයකින් ඈතට යන කොටස තමයි ස්නාවක ජුවාන්ගේ දේශනාවේ හරය. සදාචාරාත්මක ලෙස ඔබ හැම වෙලාවෙම ආචාර ධර්මික විය යුතුයි. ජීවත් වෙන පිළිවෙල දෙවියන්ට කීකරු වෙන්න ඕන. අද චතුර මේ දැන් අපි ව්‍යසනයක් මුහුණ දෙමින් යන කාලයනේ. මේ කාලය තුල අපි දකින කාරණාව තමයි මේ හැම දෙයකටම මේ හැම ප්‍රතිවිපාකයකටම මූල ධාතුවක් තියෙනවානේ. මේ මූල ධාතුව මොකක්ද? මිනිස්සු අවසන් දවසක් නැතේ කියා, අලුත් විමුක්තියක් නැතේ කියා, ජීවමානවම අලුත් අහසක් පොළොවක් නැතේ කියා සිටීම. එහෙම ජීවත් වෙන මිනිස්සයාට චතුර ඕන විදිහකට ජීවත් වෙන්න පුළුවන්. අද අපි පත්තරේ ගත්තත් දකින්නේ මොනවද? ඉස්සර නම් සමහර වෙලාවට මිනීමැරීමක් එහෙමත් නැත්නම් පාපිෂ්ඨ ක්‍රියාවක් කරේ අඩුතරමේ 30-40 පැන්න මිනිස්සු. අද අවුරුදු 16 පනිනකොට මේ පාපයට ඇබ්බැහි වෙලා. අපි දකිනවා තනින් තන හැමතැනම කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව මේ පාප මුල් අදින හැටි. පාපයට බය නැහැ. පාපයට බය නැති වෙන්නේ පාපයෙන් විපාකයේ පිළිබඳව බයක් නැතුව ගියාම. පේදුරුතුමා සංඝයට අනතුරු අඟවනවා. ඔබ හරියට හිටියේ නැත්නම් සමිදානන්ගේ දවසේ ඉද්දී නිවැරදිව ඉන්න බැරි වුණොත් ඔබ කරන හැම වචනයකටම හැම දෙයකටම ඔබට වග කියන්න වෙනවා. ඒක අඩු නැතුව අපි සියල්ලන්ටම පොදුයි. අපි හැමෝටම පොදු අත්දැකීමක් මේ අත්දැකීම. ඒ තමයි පේදුරුතුමා පුනපුනා කියන්නේ. එහෙමනම් දේවපුත්‍ර මෙසියස් වූ ආලේපලත් තනන් වහන්සේ වූ ක්‍රිස්තුස් වහන්සේ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණ අලුත් අහසත් අලුත් පොළවත් දෙන විටදී අපේ පාප කිලුටක්වත් නැතුව මකන විටදී එය ලබා ගන්න බාර ගන්න අපි නොකැලැල්ව පිරිසිදුව පවිත්‍රව සිටිය යුතුයි. මම අන්තිමටම කියන්න කැමති ගැලවීම සිල්ලරයට හම්බ වෙන්නේ නැහැ. ගැලවීම සිල්ලරයට දෙන්නේ නැහැ. එය ලබා ගන්න ගොඩාක් වැඩ කරන්න ඕන. එය ලබා ගන්න අතිශයින් වෙහෙස වෙන්න ඕන. චතුර මම ස්වාමි කෙනෙක් වුණයි කියලා ගැලවීම මට ලියලා දීලා නැහැ. මේ පේදුරුතුමන් මේ කියන අනතුරු ඇඟවීම මගේ ජීවිතය තුළ තියාගෙන මගේ චරිතා ප්‍රධානය හැදුවේ නැත්තම් මම කීකුරු වුණේ නැත්තම් දේව වචනයේද මම ඒ අනුව ජීවත් වුණේ නැත්නම් මා අපාගත වෙනවාම ඒක කාටවත් නවත්තන්න බෑ. ඒ සත්‍යය ඔබටත් එසේමයි. ඔබ අපාගත වෙනවාමයි සමිදානන් වහන්සේට කීකරුව මනස්ථාපනයෙන් ජීවත් නොවුනුතින්. ඒ තමයි ඉතා බරපතලව අද අපට දෙන පණිවිඩය. අපිට පැහැදිලි බිදුමිනි කියන්නේ බල ඉන්න කාලයක් නැහැ. Tamanගේ නිවස සූදානම් කරලා එක මහලයි හදලා තියෙන්නේ. දෙවන මහල හදන්න තව බාගෙට වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා. හැබැයි ඒ වැඩ කටයුත්ත නිම වෙනකන් සමිදානන් වහන්සේව පිළිගන්නට හැකියාවක් නැතුව ඉන්නට විදිහක් නැහැ. බල ඉඳීමේ කාලය අහක දාලා මේ දැන් සිට ක්‍රියාත්මක වෙන්න ඔබට ඇරයුමක් තියෙනවා. අර දෙවන දේව ප්‍රකාශනයේ හරිය අපූර්වට පැහැදිලි කරනවා පියතුමිනි මේ සමහරු හිතනවා පමා වී ඇතැයි සමහරුන් සිතන නමුත් සමිදානන් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත. දෙවියන් වහන්සේ කිසිදා නොවෙනස් වෙනසේක අප වෙනස් වුණත් ඒ වගේ තමයි අපි හැමතිස්සෙම බලන කවදා ඉටු වේද කවදා ලැබේවිද කවදා මේට විසඳුමක් ලැබේවිද හැබැයි ඒ විසඳුම කරා යන්න තවත් කාලයක් ගැප් එකක් හිඩසක්
තාමත් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවා. මට පිටුමින් අද දවසේදී අවසාන වශයෙන් පැහැදිලි කර දෙන්න දැන් අපි ආගමන සමය ගිය සතියෙන් අපි ආරම්භ කළා. අපිට මේ හැම සුවිශේෂ පාඨයක් තුළින්ම දේව වචනය තුළින් අපිට ගැඹුරින් අරයුම් කළේ සූදානම් වන්න. මග හදා ගන්න, පාර කපා ගන්න, පාර කපාගෙන උන්වහන්සේව පිළි අර ගන්නට සූදානම් වෙන්න කියන කාරණාව පිළිබඳව. කොහොමද අපි ප්‍රායෝගික ජීවිතය ඇතුලේ මේ සූදානමට පියවරක් තියන්නේ? පළවෙනිම කාරණාව චතුර මාත්තුමා පැහැදිලිව කියනවා අපට යමක් කරන්න කියලා. මේ අපට කියන වචනය this is the gospel of Jesus Christ. මේක දේවපුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියයි. එහෙමනම් එක ඔබ කතෝලිකයෙක් ක්‍රිස්තියානිකාරයෙක් හැටියට කළ යුතු පළවෙනිම දේ තමයි වචනය කියවන්න, අහන්න, මුල අදින්න, පළදරන්නට පටන් ගන්න. අනිවාර්යයි දේව වචනය තුල හැසිරීම. මේක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආලේපිත තැනන් වහන්සේ. උන්වහන්සේ මෙසියස් වහන්සේ, හා මෂියහ යේෂුව නසාරෙත්. නාසරෙත්ති ජේසුන් වහන්සේ අපගේ ස්වාමියාණෝය. ඊට එහා කිසි දෙයක් නැහැ. ජේසුන් වහන්සේගෙන් පිට ගැලවීම නැහැ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. අපි we are not here to compromise the salvation. If you want to be saved, believe in Jesus Christ. He is the Savior. He is the salvation. And He is going to give you the salvation if you believe in Him. Otherwise, I promise you, you will be damned to hell, period. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත් උන්වහන්සේ මිනිස් අපගේ පාපයන් උදෙසා කුරුසගත වූ බවත් නැවත දින 3කින් ප්‍රතාපවත් ලෙස උත්ථාන වූ වගත් අපි විශ්වාස කළ යුතුයි. එය බිය නොවි හඬ නගා ප්‍රකාශ කළ යුතු යන්නේ. එතකොට මේ ගැලවීමේ ඒ දෘෂ්ටිය හරහා අපිට ගැලවීම ලැබීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ සඳහා පියවරක් ගන්න, අඩියක් තියන්න, ශක්තිමත් වෙන්න, ධෛර්යවත් වෙන්න කියලා මෙවර ආගමනයේදී අපි ඔබට හැරයුම් කරනවා. ස්තුතිවන්ත වෙනවා පියතුමිනි මේ ධර්මීය ගැඹුරු කාරණා අපිට පැහැදිලි කර දුන්නාට. වහන්සේට ආයුබෝවන් ජෙසුපීටයි. ජෙසුපීටයි. ඊදෝතුනි සද්දිනකින් හැමෝම ධර්මයානෝ ධර්ම සාකච්ඡාව තුලින් ඔබටත් ආයුබෝවන් ජෙසුපීටයි.